අයිබෝවන් අද අපි කතා කරන්නේ 9 වෙනි ශ්‍රේණියේ 15 වන පාඩම සරල යන්ත්‍ර කියන පාඩම. එතකොට මේ සරල යන්ත්‍ර පාඩම යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලීවර, ආනතතල, චක්‍රය හා අක්ෂ දණ්ඩ, ඒ වගේම කප්පි කියන මාතෘකා. එතකොට අපි බලමු මුලින්ම සරල යන්ත්‍රයක් කියන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා එදිනෙදා ජීවිතයේදී අපිට වැඩ පහසු කරගන්න මෙන්න මේ වගේ සරල යන්ත්‍ර භාවිතා කරන්න වෙනවා. එතකොට විශාල ගලක් පෙරලන්න අපිට පරාලයක් ඒ වගේම අලවංගුවක් භාවිතා කරන්න වෙනවා. එතකොට අපි අමතක කරන්නේ නැහැ මෙන්න මේ වගේ කුඩා ලී කැබැල්ලක් මේ අවස්ථාවේදී තියාගන්න. ඒ වගේම වෙනත් පොඩි ගලක් තියලා මෙන්න මේ විදියට අපිට ගල පෙරලන්න පුළුවන්. ඒ වගේම බලන්න ලොරියක තට්ටුවට තෙල් පීප්පයක් ඒ වගේම බැරල් අපි පටවනවා නම් ඒ තෙල් පීප්පය හෝ බැරල් ඔසවනවට වඩා ලේසියෙන් මෙන්න මේ වගේ ලෑල්ලක් භාවිතා කරලා ඒ කියන්නේ ආනත තලයක් භාවිතා කරලා අපිට පුළුවන් ලොරියට තෙල් පීප්ප පටවන්න. ඒ වගේම වතුර බාල්දියක් අපිට ඉහළට අදින්න මෙන්න මේ වගේ කප්පියක් අතීතයේ සිටම යොදාගත්තා. ඔබට මතකයි ඔබගේ ලිඳෙත් සමහර වෙලාවට මෙන්න මේ වගේ කප්පියක් දැනටමත් භාවිතා කරනවා ඇති. ඒ වගේම ආනත තලයක් දිගේ මෙන්න මේ වගේ වස්තුවක් අදින්නත් අපි භාවිතා කරනවා සරල යන්ත්‍ර. එහෙනම් මේ සියල්ලම සරල යන්ත්‍ර කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම අපි හඳුන්වනවා සරල යන්ත්‍ර කියලා. එහෙනම් දුවේ පුතේ අපි සරල යන්ත්‍රයක් කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් එදිනෙදා ජීවිතයේදී වැඩ පහසු කර ගැනීමට යොදා ගන්නා උපක්‍රමයක් සරල යන්ත්‍රයක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ සරල යන්ත්‍රය සාමාන්‍යයෙන් අපිට වර්ග 4ක් යටතේ වර්ග කරලා දක්වන්න පුළුවන්. ලීවර, ආනතතල, කප්පි, ඒ වගේම චක්‍රය හා අක්ෂ දණ්ඩ කියලා. මේ චක්‍රය හා අක්ෂ දණ්ඩට අපි කියනවා සක හා අකර කියලත්. එහෙනම් පුතේ සරල යන්ත්‍ර ගැන තමයි අපි මේ පාඩමේදී දීර්ඝව සාකච්ඡා කරන්නේ. රැඳිලා ඉන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම subscribe කරන්න ඊළඟ වීඩියෝවත් ගෙදරටම ලබා ගන්න. ඒ කියන්නේ ඊළඟ පාඩමත් Tamanට මේ channel එක තුලින් දිගටම බලන්න පුළුවන්. දැන් අපි බලමු ලීවර කියන පළමු මාතෘකාව. ඔබ දන්නවා ලීවරයක් කියන්නේ සරල යන්ත්‍රයක්. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී වැඩ පහසු කරගන්න භාවිතා වන උපක්‍රමයක්. එතකොට මේ ලීවරයක පුතේ ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ආයාසය. දෙවෙනි එක භාරය. තුන්වෙනි එක දරය. එතකොට ලීවරයක අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනයි ආයාසය, භාරය, දරය. ආයාසය කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපි නිදහස් කෙලවරකින් යොදනු ලබන බලය. ඒ කියන්නේ මිනිසා විසින් වැඩක් පහසු කරගන්න යොදන බලයට අපි කියනවා ආයාසය. එතකොට භාරය කියන්නේ හොඳට මතක තියාගන්න ඒ අපි ආයාසය යොදලා කරගන්න ඕන කාර්යයට තමයි අපි කියන්නේ ආයාසයෙන් කරගන්න ඕන කාර්යයට අපි කියනවා භාරය කියලා. ඒ වගේම තමයි දරය කියන්නේ මේ ආයාසය යොදන අවස්ථාවේදී භාරය මෙහෙයවන විට අචල ලක්ෂයක් තියෙනවා. අන්න ඒ අචල ලක්ෂය තමයි අපි හඳුන්වන්නේ දරය කියලා. එහෙනම් ලීවරයක ප්‍රධාන කොටස් තුනයි. මොනවද? ආයාසය, භාරය, දරය. මේ කොටස් තුන අපිට වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන්. බලන්න මෙන්න මේ අවස්ථාවේදී දරය, භාරය, ආයාසය වෙන්වෙන්ව හඳුනා ගන්න බලන්න. මෙතන කුඩා ලී කැබැල්ලක් තියලා පී කියලා පොඩි තවත් මෙන්න මේ වගේ කූඤ්ඤයක් තියලා තිනවා. එතකොට මේ අතක් සහිත නිව්ටන් තරාදියකින් නිරූපණය කරන්නේ පහළට බලය යොදනවයි කියලා. එතකොට පුතේ ආයාසය කියන්නේ අප යොදන බලය. එහෙනම් මේ තියෙන්නේ ආයාසය. Tamanට හඳුනා ගන්න පුළුවන්. එතකොට
මෙතන තියෙනවා පොත. එතකොට අපිට පොත හඳුන්වන්න පුළුවන් භාරය කියලා. අපිට පොත ඉහළට ඔසව ගන්න ඕන. එහෙනම් මේ තියෙන්නේ භාරය. එතකොට දරය කියන්නේ අචල ලක්ෂයක්. එහෙනම් පුතේ මෙන්න දරය. ඔය විදියට අපිට ලීවරයක ප්‍රධාන කොටස් තුන හඳුනා ගන්න පුළුවන්. බලන්න මේ අවස්ථාවේදීත් මේ තියෙන්නේ ලීවර්ස්. ඒ කියන්නේ ලීවර. බලන්න මිටියක් භාවිතා කරනකොටත් අපිට ලීවරයක් ආකාරයට තමයි භාවිතා කරන්න වෙන්නේ. සීසෝව, ඒ වගේම සවල, ඒ වගේම ලෑල්ලකට සවි වුණු ඇණයක් ගලව ගන්න කොටත් අපි ලීවර භාවිතා කරනවා. ඒ වගේම තමයි බලන්න මේ වෙලාවේ වීල් බැරෝවක්. එතකොට මේ සියල්ලම අපි භාවිතා කරනවා ලීවර විදියට. දැන් බලන්න මේ උදාහරණ ටික. කතුරක්, ඒ වගේම ගිරයක්, ඒ වගේම ඔබ දන්නවා නේල් කට එකක්. ඒ කියන්නේ අපේ නියපොතු කපනය. සීසෝව, වීල් බැරෝව, ටං එතකියට ඔබ දන්නවා මාළු පාන් අල්ලන්න. ඒ වගේම ඔබ දන්නවා ඇහි බෙම ගලවන්න. ඒ වගේම කුඩා කුඩා ඇන මුරිච්චි ගලවන්න, අල්ලන්න. මෙන්න මේ විදියට අපිට භාවිතා කරන්න පුළුවන් ටංක්ස්. දරය ක්‍රියා කරන ස්ථානය අනුව පුතේ ලීවර ප්‍රධාන වර්ග තුනකට බෙදා දක්වනවා. එතකොට දරය ක්‍රියා කරන ස්ථානය අනුව ලීවර වර්ග තුනයි. පළමු වර්ගයේ ලීවර නැත්නම් අපි කියනවා පළමු ගණයේ ලීවර කියලා. දෙවන වර්ගයේ ලීවර, ඒ වගේම තෙවන වර්ගයේ ලීවර. එහෙනම් ලීවර දරය පිහිටන ස්ථානය අනුව වර්ග තුනයි. දැන් අපි බලමු පළමු වර්ගයේ ලීවර. පුතේ මේ පාඩම අවසානයේදී ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෙක්ට පේන්න Facebook එකේ Tamanට ෂෙයා කරන්නත් පුළුවන් මේ පාඩම. ඒ වගේම මේ අතර වෙළඳ දැන්වීමක් ගියොත් මටත් උදව්වක් විදියට ඒ වෙළඳ දැන්වීමත් දිගටම බලන්න. දැන් අපි කතා කරන්නේ පළමු වර්ගයේ ලීවර පිළිබඳව. එතකොට පුතේ පළමු වර්ගයේ ලීවර කියන්නේ මැද දරය ඉන්න ලීවර. ඒ කියන්නේ මැද තියෙන්නේ හරියටම මැද පිහිටන්නේ දරය. භාරය හා ආයාසය දෙපස පිහිටනවා නම් අපි කියනවා පළමු වර්ගයේ ලීවර කියලා. එහෙනම් මෙය හොඳින් මතක තියාගන්න. පළමු වර්ගයේ ලීවර නැත්නම් පළමු ගණයේ ලීවර වල මැද ඉන්නේ දරය. එතකොට භාරය හා ආයාසය දෙපස පිහිටනවා. දැන් උදාහරණයක් බලමු. සීසෝව. සීසෝවේදී පුතේ දරය මෙන්න මේ ස්ථානය. එහෙනම් පළමු වර්ගයේ පළමු ගණයේ ලීවරයා. එතකොට මෙන්න මේ දරුවා ආයාසය විදියට මෙයා පහළට යනවා. එතකොට මේ ගැහැණු දරුවා ඉහළට එසවීම සිද්ධ වෙනවා. එහෙනම් මෙයා ආයාසය, ඔබ දන්නවා මෙයා භාරය විදියට ක්‍රියා කරනවා. ඊළඟ අවස්ථාවේදී මේ ගැහැණු දරුවා ආයාසය විදියටත් පිරිමි දරුවා භාරය විදියටත් ක්‍රියාත්මක වෙලා මේක දෙපැත්ත මාරු වෙනවා. හැබැයි දරය ඒ අවස්ථාවේදීමයි එම ස්ථානයේදීම තිබීම සිද්ධ වෙනවා. දැන් බලන්න කතුරකින් මොනවා හරි කඩදාසියක් කපන අවස්ථාවේදී මෙන්න මේ ස්ථානයේදී දරය. දරය කියන්නේ සෑම විටම අචල ලක්ෂයක්. අපි ආයාසය යොදලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ. බලන්න එහෙමනම් මේ තියෙන්නේ ආයාසය. මෙතන තමයි අපිට කරගන්න ඕන කාර්යය. ඒ කියන්නේ කඩදාසිය කපා ගැනීම, රෙද්ද කපා ගැනීම. එහෙනම් මේ තියෙන්නේ ආයාසය. දරය, භාරය, ආයාසය Tamanට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. බලන්න අඬුවක්. අඬුවකින් මෙන්න මේ වගේ ඇන මුරිච්චියක් තද කරන අවස්ථාවක්. මේ තියෙන්නේ දරය. මෙන්න ආයාසය. මෙන්න භාරය. එහෙනම් එය හොඳින් හඳුනගන්න. අපි මේ කතා කරන්නේ පළමු වර්ගයේ ලීවර පිළිබඳව. දැන් අපි බලමු දෙවන වර්ගයේ ලීවර පිළිබඳව. එතකොට පුතේ දෙවන වර්ගයේ ලීවර කියන්නේ මැද ඉන්නේ ඔබ දන්නවා භාරය. එහෙනම් මධ්‍යයේ භාරය පිහිටනවා. එතකොට
දරය හා ආයාසය දෙපස පිහිටන්න පුළුවන්. ඒ හොඳින් මතක තියාගන්න. එහෙනම් භාරය මැද තියාගෙන අපිට දරය ආයාසය මෙහෙයවන්න පුළුවන්. එවැනි අවස්ථාවක් බලමු. උදාහරණ ගිරය. ගිරයකින් පුවක් ගෙඩියක් කපන අවස්ථාවක්. බලන්න පුවක් ගෙඩිය කියන්නේ භාරය. අපිට කරගන්න ඕන වැඩය. භාරය. එතකොට මෙන්න මෙතන දරය, මෙතනින් අපි ආයාසය යෙදීම සිද්ධ කරනවා. එහෙනම් පුතේ වෙන්වෙන්ව හඳුනා ගන්න පළමු ගණේ, දෙවන වර්ගයේ නැත්නම් දෙවන ගණේ ලීවර මොනවද කියලා. එම ස්ථානයේදී මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට විල්බැරෝව. බලන්න මෙතන විල්බැරෝව මෙන්න ආයාසය යොදන ස්ථානය. මෙන්න භාරය. මෙන්න දරය. එහෙනම් ආයාසය, භාරය, දරය මේ ලෙස හඳුනා ගන්න පුළුවන්. මතකයි නේද? එහෙනම් දෙවන වර්ගයේ නැත්නම් දෙවන ගණයේ ලීවරවල භාරය මැද පිහිටනවා. දැන් අපි කතා කරන්නේ තෙවන වර්ගයේ ලීවර පිළිබඳව. එතකොට තෙවන වර්ගයේ ලීවරවල හොඳින් මතක තියාගන්න මැද පිහිටන්නේ ආයාසය. දෙපස දරය හා භාරය පිහිටනවා. එතකොට දරය භාරය මාරු වෙන්න පුළුවන්. එතකොට බලන්න උදාහරණයක් විදියට බිලී පිත්තකින් මාළු බාන අවස්ථාවක්. මේ අවස්ථාවේදී අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදියට වම් අතින් අපිට ඉහළට බලය යොදන්න වෙනවා. එතකොට පුතේ ආයාසයක් නේද මෙලෙස යොදන්නේ. බලන්න මෙන්න මේ දකුණු අතින් මෙන්න මේ අවස්ථාවේදී දරය විදියට බිලී පිත්ත එකම ස්ථානයකින් අල්ලා ගැනීම සිද්ධ කරනවා. භාරය වෙන්නේ ඔබ දන්නවා මාළුවා. එතකොට භාරය, ආයාසය, දරය විදියට හඳුනා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ අවස්ථා කිහිපයක් තියෙනවා Tamanට පුළුවන් ද බලන්න හඳුනා ගන්න එකිනෙකට වෙනස් වර්ගයේ ලීවර තුනක්. බලන්න. අපි ඉගෙන ගත්ත පළමු ගණේ, දෙවන ගණේ, තුන්වන ගණේ ලීවර වලට උදාහරණ හඳුනා ගන්න පුළුවන්ද බලන්න. පළමු අවස්ථාවේ තියෙන්නේ කතුරා. දරය තියෙන්නේ මෙතන. එහෙනම් දරය මැද පිහිටනවා. දරය මැද පිහිටනවා කියන්නේ පළමු ගණයේ නැත්නම් පළමු වර්ගයේ ලීවරයක්. මේ අවස්ථාවේදී බලන්න ගිරය. එතකොට ගිරයක් ඇතුලේ පුවක් ගෙඩියක් දාලා තිනවා. මේ තියෙන්නේ භාරය. එහෙනම් පුතේ භාරය, මෙන්න දරය, මෙන්න ආයාසය. එහෙනම් මේ ඔබ දන්නවා දෙවන ගණේ ලීවරයක්. බලන්න මේ අවස්ථාව. දැන් බලන්න මේ අවස්ථාව. මේ අවස්ථාවේදී නියපොතු තියන්නේ අපි මෙන්න මෙතන. එතකොට ආයාසය යොදන්නේ මෙතනින් පහළට. එහෙනම් මෙතන ආයාසය. ඔබ දන්නවා මෙන්න මෙතනින් තමයි සවි කරලා තියෙන්නේ. එහෙනම් මේ සවි කරපු ස්ථානය. එහෙනම් මෙය අපි දරය කියලා හඳුන්වනවා. එහෙනම් මෙය මේ අවස්ථාවේදී පළමු ගණේ ලීවරයක් විදියට සලකන්න පුළුවන්. මේ නේල් කටර් එක. එතකොට මේ වගේ අවස්ථා වෙන ඒවා හමු වෙන්න පුළුවන්. එය තුන්වෙනි ගණේ අවස්ථාවකට විදියට සමහර වෙලාවට අපිට සලකන්න වෙනවා මෙන්න මේ නේල් කටර් එක. ඒක පුතේ අවස්ථාව අනුව තමන් හඳුනා ගන්න ඕන. මේ අවස්ථාව බලන්න සීසෝව දරය මැද. එහෙනම් පළමු ගණේ පළමු වර්ගයේ ලීවරයක්. බලන්න මේ අවස්ථාව. මෙතන භාරය, භාරය මැද පිහිටනවා. ආයාසය මෙතන, දරය මෙතන. එහෙනම් මෙයා හඳුනා ගන්න පුළුවන් දෙවන වර්ගයේ ලීවරයක්. මේ අවස්ථාවේදී ආයාසය මැදින් යොදලා තිනවා. මෙතන අපිට අවශ්‍ය කාර්යය, ඒ කියන්නේ භාරය, මෙතන ඔබ දන්නවා දරය. එහෙනම් ආයාසය මැද පිහිටනවා. අපි මැදින් තමයි ආයාසය යොදන්නේ. ඔබ දන්නවා මේ තියෙන ට්වීසරයක්, ඒ කියන්නේ ඇහිබැම ගලවණයක්. එතකොට තුන්වන ගණේ ලීවරයක් බවට අපිට මේක යොදා ගන්න පුළුවන්.
ඊළඟ කොටස විදියට අපි කතා කරන්නේ යාන්ත්‍ර වාසිය පිළිබඳව. එතකොට යන්ත්‍රයකින් වාසියක් සිදු වෙනවද? ඒ වගේම අවාසියක් සිදු වෙනවද කියලා තමයි මේ යාන්ත්‍ර වාසියෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට සරල යන්ත්‍රයකින් ඇත්තටම ගත්තොත් ඔබ දන්නවා වාසියක් අපිට සිද්ධ වෙනවා. ඒ වාසිය අපිට අගයක් විදියට හඳුනා ගන්න තමයි ගණනය කරන්න තමයි මේ අපි යාන්ත්‍ර වාසිය කියන කොටස අන්තර්ගත කරන්නේ. එතකොට යාන්ත්‍ර වාසිය අපිට හොයන්න පුළුවන් භාරය බෙදීම ආයාසය කියන අනුපාතයෙන්. එතකොට යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ තියෙන පුතේ සමීකරණය මේකෙන් අපිට යාන්ත්‍ර වාසිය ගණනය කරන්න පුළුවන්. එය සංඛ්‍යාත්මක අගයක් විදියට ලබා ගන්න පුළුවන්. බලන්න මේ අවස්ථාවේදී මේ තියෙනවා පළමු ගණයේ ලීවරයක්. යොදන ආයාසය 12 නිව්ටන් වන අතර එසවෙන භාරය 36 නිව්ටන් වේ. එම අවස්ථාවේදී යාන්ත්‍ර වාසිය සොයමු. එතකොට යාන්ත්‍ර වාසියේ සමීකරණය ලියන්න. යාන්ත්‍ර වාසිය සමානයි ඔබ දන්නවා භාරය බෙදීම ආයාසය. එතකොට භාරය ඔබ දන්නවා කීයද? භාරය දීලා තිනවා 36 නිව්ටන්. ආයාසය 12 නිව්ටන් කියලා දීලා තිනවා. එතකොට 36 බෙදීම 12 ඔබ දන්නවා 3යි. 36 12න් බෙදනකොට 3යි. එහෙනම් යාන්ත්‍ර වාසිය අගයක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන් 3යි කියලා. ඊළඟ කොටස ලීවරයක ප්‍රවේග අනුපාතය. ඇත්තටම පුතේ මේ ප්‍රවේග අනුපාතය යාන්ත්‍ර වාසිය සාමාන්‍යයෙන් විභාගවල සෑම විටම ලැබෙන කොටස්. එතකොට මේ ප්‍රවේග අනුපාතය ගණනය කරන්න නම් අපි දැනගන්න ඕන ආයාස බාහුව හා භාර බාහුව. එතකොට පුතේ දරයේ සිට ආයාසයට ඇති දුරට කියනවා ආයාස බාහුව. ඒ වගේම භාරයේ සිට දරයට තියෙන දුරට කියනවා භාර බාහුව. එතකොට ලීවරයක ප්‍රවේග අනුපාතය ගණනය කරන්න අපිට මෙන්න මේ සමීකරණය වැදගත්. එහෙනම් ප්‍රවේග අනුපාතය අපිට හොයන්න පුළුවන් ආයාසයේ විස්ථාපනය භාරයේ විස්ථාපනයෙන් බෙදලා. ඒ වගේම තව සමීකරණයක් මම ඉදිරියේදී ප්‍රකාශ කරනවා. ඒකත් අපි පසුව බලමු. දැන් බලන්න ආයාසය සිදු කළ විස්ථාපනය භාරය සිදු කළ විස්ථාපනය කුමක්ද කියලා. බලන්න ආයාසය මෙන්න මේ ස්ථානයේ ඉඳන් මේ මිනිස්සයා පහළට තද කරනවා. එතකොට මේ අවස්ථාවේදී ආයාසය ගමන් කරනවා මෙන්න මේ දුරක් පහළට. එහෙනම් ආයාසයේ විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන්ට. මිනිසනි පුතේ ආයාසය යොදන්නේ. එතකොට ඊට අනුව භාරය මෙන්න මේ ස්ථානයේ සිට මේ ස්ථානය දක්වා එසවීම සිද්ධ වෙනවා. එතකොට භාරය සිදු කළ විස්ථාපනය මෙන්න. එහෙනම් පුතේ මෙය x කියලා හැඳින්නුවොත් මෙය y කියලා හැඳින්නුවොත් ප්‍රවේග අනුපාතය සමානයි x බෙදීම y. අගයක් විදියට දුන්නොත් 12 සෙන්ටිමීටර් බෙදීම 12 සෙන්ටිමීටර්. එතකොට 12 බෙදීම 12 එකයි කියලා අපිට ලැබෙනවා. එතකොට මේක මම 12 කියලා ගත්තේ උදාහරණයක් විතරයි. එහෙනම් ලීවරයක ප්‍රවේග අනුපාතය අපිට මේ සමීකරණයෙන් ගණනය කරන්න පුළුවන්. ඉදිරියේදී තව එකක් ගැන කතා කරනවා. එතකොට ප්‍රවේග අනුපාතය සමානයි හොඳින් මතක තියාගන්න ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. මේ සමීකරණය හොඳින් මතක තියාගන්න. ගාණක් ආවොත් ඒ ගාණය හදන්න කලින් මේ සමීකරණය ලියලා පටන් ගන්න. එතකොට Tamanට ලකුණු හිමි වෙනවා. දැන් මෙන්න මේ ගාණ හදන්න බලන්න Taman තනියෙන්. පටන් ගන්න. bx දුර දීලා තිනවා සෙන්ටිමීටර් 60. ay දුර සෙන්ටිමීටර් 15ක් වේ නම් ලීවරයේ ප්‍රවේග අනුපාතය සොයන්න.
එතකොට ලීවරයේ ප්‍රවේග අනුපාතය හොයනකොට bx දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 60යි. මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 60යි. ay දුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 15යි. එහෙනම් ආයාසය සිදු කළ විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන්ට 60යි. භාරය සිදු කළ විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන්ට 15යි. පාරය ගමන් කරපු දුර. එතකොට 60 බෙදීම 15 අපිට ප්‍රවේග අනුපාතය සමානයි කියලා ලියන්න පුළුවන්. ඔබ දන්නවා 4යි. එහෙනම් ප්‍රවේග අනුපාතය අපිට මෙලෙස 4යි කියලා ගණනය කරන්න පුළුවන්. මං හිතන්නේ ඔබට තේරුණා. අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා පුතේ. එහෙනම් ප්‍රවේග අනුපාතය ওই සමීකරණයෙන් අපිට ගණනය කරන්න පුළුවන්. ඔබ දන්නවා ඒ සමීකරණය. හරි. අපි ඊළඟ කොටස විදියට කතා කරන්නේ ප්‍රධාන කාර්යය හා ප්‍රතිදාන කාර්යය කියන්නේ කුමක්ද කියලා. එතකොට පුතේ ප්‍රධාන කාර්යය කියන එක අපි මුලින් කතා කරමු. ප්‍රධාන කාර්යය කියන්නේ අපි කියන්නේ ප්‍රධානෝත්සවය. ඒ කියන්නේ පුතේ යන්ත්‍රයට ප්‍රදානය කරනවා. එතකොට ත්‍යාග ප්‍රදානෝත්සවය ඒ කියන්නේ තෑගි බෙදලා දෙනවා. ලබා දෙනවා. එතකොට මෙන්න යන්ත්‍රයකට ලබා දෙන කාර්යය අපිට කියනවා ප්‍රධාන කාර්යය. එතකොට අපි යන්ත්‍රයට ලබා දෙන කාර්යයට කියනවා ප්‍රධාන කාර්යය. එතකොට එය ගණනය කරන්නේ ආයාසය ගුණ කරනවා ආයාසය ගමන් කරපු දුර. ඒ කියන්නේ ආයාසයේ විස්ථාපනය. බලන්න. ආයාසය ගුණ කරනවා ආයාසයේ විස්ථාපනය. එතකොට අපිට ප්‍රධාන කාර්යය ගණනය කරන්න පුළුවන්. මේ අනිවාර්යෙන්ම මතක තියාගන්න. B හිදී යෙදෙන ආයාසය 50 නිව්ටන් නම් A හිදී එසවෙන භාරය නිව්ටන් 150 නම් ප්‍රධාන කාර්යය සොයන්න. B කියන අවස්ථාවේදී. එතකොට ආයාසය දීලා තිනවා 50 නිව්ටන්. ඔබ දන්නවා භාරය දීලා තිනවා 150යි. එතකොට ආයාසයේ විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන්ට කොයිතරම් දුරක් යනවද කියලා කලින් දීලා තිනවා. ආයාසය ගමන් කරපු දුර ඔබ දන්නවා සෙන්ටිමීටර් 60යි. එතකොට සෙන්ටිමීටර් 60න් ගුණ කරලා අපිට ගන්න පුළුවන් ප්‍රධාන කාර්යය කීයද කියලා. ඔබ දන්නවා 6 × 5 30යි. ඒ කියන්නේ 3000යි ජූල් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට කාර්යය මනින්නේ නිව්ටන් මීටර්. එතකොට මේ අවස්ථාවේදී පුතේ අපි මීටර් කරේ නැහැ. ඒක නිසා නැවත ගාන හදන්න වෙනවා. Tamanට මතක් කරගන්න 3000 නෙමෙයි පිළිතුර. Tamanට පේනවා සෙන්ටිමීටර් 60ක් අර කලින් අවස්ථාවේදී දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ. එයා අපි මීටර් බවට පත් කරගන්න ඕන. එහෙනම් 60 බෙදීම 100 60 100ෙන් බෙදන්න ඕන. ඇයි 60 100ෙන් බෙදුවේ? මීටර් කරන්න. මේ බිඳුවට මේ බිඳුව කපලා ගියා. මේ බිඳුවට මේ බිඳුව කපලා ගියා. එතකොට ලැබෙනවා පිළිතුර 30යි ජූල් කියලා. නැත්නම් අපිට නිව්ටන් මීටර් කියලා සඳහන් කරන්න පුළුවන්. එහෙනම් ඒ අපි ගණනය කරේ ප්‍රධාන කාර්යය. එහෙනම් ප්‍රධාන කාර්යය කොහොමද ගණනය කරන්නේ? ආයාසය ගුණ කරනවා ආයාසයේ විස්ථාපනයෙන්. මතකයිද? හරි. ආයාසය 50 නිව්ටන්. ආයාසයේ විස්ථාපනය දීලා තිනවා කලින් අවස්ථාවේ සෙන්ටිමීටර් 60යි කියලා. එය බෙදුවා 100ෙන් මීටර් කරගන්න. දැන් බලන්න එයට අනුකූලව ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය. එතකොට ඉන් පසු අපි මෙන්න මේ ගාන හදමු. දැන් අපි බලන්නේ ප්‍රතිදාන කාර්යය කියන්නේ කුමක්ද කියලා. එතකොට යන්ත්‍රය වෙත කිසියම් කාර්යයක් අප විසින් සිදු කරනකොට යන්ත්‍රය මගින් කිසියම් වූ කාර්යයක් වැඩක් කරනවා. එතකොට
අන්න ඒ යන්ත්‍රය විසින් සිදු කරනු ලබන කාර්යයට අපි කියනවා ප්‍රතිදාන කාර්යය. එතකොට ප්‍රතිදාන කාර්යය නැත්තම් ලීවරයකින් කරන කාර්යය අපිට හඳුනා ගන්න පුළුවන්, අපිට හොයන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ. එතකොට ප්‍රතිදාන කාර්යය සමානයි භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. මෙන්න මේ සමීකරණයෙන් අපිට ප්‍රතිදාන කාර්යය ගණනය කරන්න පුළුවන්. එහෙනම් මෙය හොඳින් මතක තියාගන්න. ප්‍රධාන කාර්යය හෙව්වේ ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනයෙන්. එතකොට ප්‍රතිදාන කාර්යය සොයන්නේ භාරය ගුණ කරනවා භාරයේ විස්ථාපනයෙන්. දැන් අපි බලමු යන්ත්‍රයකින් සිදු කරන කාර්යක්ෂමතාවය. ඇත්තටම පුතේ යන්ත්‍රයකින් කාර්යක්ෂමතාවය කියන්නේ එම යන්ත්‍රයෙන් අපිට වාසියක් සිද්ධ වෙනවද අවාසියක් සිද්ධ වෙනවද කියලා අපිට කාර්යක්ෂමතාවය ප්‍රතිශතයක් විදියට අපිට හොයන්න පුළුවන්. එතකොට කාර්යක්ෂමතාවය සොයන සමීකරණ කිහිපයක් තියෙනවා. ඒකෙන් ප්‍රතිදාන කාර්යය ප්‍රධාන කාර්යයෙන් බෙදුවහම අපිට පුළුවන් කාර්යක්ෂමතාවය ලබා ගන්න. ඒ වගේම අපිට තව කාර්යක්ෂමතාවය සොයන්න සමීකරණයක් තියෙනවා. යාන්ත්‍රවාසිය බෙදීම ප්‍රවේග අනුපාතය. මෙන්න මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්න තමයි මෙන්න මේ කොටස් දෙක අපි යොදන්නේ. එතකොට ඔබ දන්නවා ප්‍රතිදාන කාර්යය සොයන්නේ භාරය ගුණ කරනවා භාරය චලනය වූ දුරෙන්. එතකොට ප්‍රධාන කාර්යය සොයන්නේ ආයාසය ගුණ කරනවා ආයාසය චලනය වූ දුරෙන්. එතකොට ඔබ දන්නවා භාරය බෙදීම ආයාසය කියන්නේ යාන්ත්‍රවාසිය. එතකොට මේ තියෙන යාන්ත්‍රවාසිය. භාරය චලනය වූ දුර බෙදීම ආයාසය චලනය වූ දුර කියන්නේ ඔබ දන්නවා ප්‍රවේග අනුපාතය. එතකොට මේක මේ විදියට ලියලා අපිට කාර්යක්ෂමතාවයට තව සමීකරණයක් මේ විදියට සඳහන් කරන්න පුළුවන්. කාර්යක්ෂමතාවය සමානයි යාන්ත්‍රවාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. එතකොට 100% යොදන්නේ පුතේ අපි ප්‍රතිශතයක් විදියට තමයි සෑම විටම කාර්යක්ෂමතාවය සලකන්නේ. ඒක නිසා තමයි මෙන්න මේ 100% ලකුණ යෙදුවේ. එතකොට ඔබ දන්නවා යාන්ත්‍රවාසිය සොයන්නේ භාරය බෙදීම ආයාසය, ප්‍රවේග අනුපාතය සොයන්නේ ආයාසය චලනය වූ දුර බෙදීම භාරය චලනය වූ දුර. ඒ කියන්නේ මෙන්න මේකේ පරස්පරය. එතකොට මේක හොඳට මතක තියාගන්න මේකේ පරස්පරයෙන් තමයි ප්‍රවේග අනුපාතය ලැබෙන්නේ. ඒක නිසා කාර්යක්ෂමතාවයට තව සමීකරණයක් අපිට යොදා ගන්න පුළුවන්. දැන් බලන්න තෙල් පීප්පයක බර නිව්ටන් 600යි. දැන් අපි ගානට යමු. එය 4 මීටර් දිග ආනත තලයක් යොදාගෙන පොළොවේ සිට 1 මීටර් උස ලොරියේ තට්ටුව වෙතට චලනය කෙරේ. ආනත තලයේ දිගේ තෙල් පීප්පය ඉහළට තල්ලු කිරීමට අවශ්‍ය වූ බලය නිව්ටන් 200ක් නම්. එතකොට පුතේ අඳින්න මේ වගේ රූපයක්. මෙන්න ආනත තලය. හරියට අඳින්න. තමන් පොතේ පැහැදිලිව අඳින්න. මෙන්න ලොරියේ තට්ටුව. මෙන්න රෝදය. මෙන්න ආනත තලය. මම මාක් කරනවා. තෙල් පීප්පය මෙන්න. තෙල් පීප්පේ බර දීලා තියෙනවා නිව්ටන් 600යි. මෙහෙම ලකුණු කරන්න පුතේ දත්ත ටික. ඊට පස්සේ මීටර් 4යිලු ආනත තලයේ දිග. මේ දිග මීටර් 4යි. මෙතන ඉඳන් මෙතෙන්ට. හරිද? රයිට්. ඊළඟට පොළොවේ සිට මීටර් 1යිලු ලොරියේ තට්ටුවට උස. මෙතන ඉඳන් මෙතෙන්ට මීටර් 1යි. එය ඕන වෙනවා පුතේ. ඔබ දන්නවා එය ඕන වෙනවා අපිට ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය ගණනය කරන්න. එතකොට මේ වගේ Tamanට ගානට අදාළව රූපයක් හදන්න පුළුවන්. අඳින්න පුළුවන්. එතකොට මේක තල්ලු කරන්න පුතේ නිව්ටන් 200යි යොදන්නේ 200යි නිව්ටන්. එහෙනම් මේ විදිහට ගාන සාර්ථකව අඳින්න පුළුවන්. පළවෙනි කොටස බලන්න ආනත තලයේ යාන්ත්‍ර වාසිය කොපමණද? එතකොට යාන්ත්‍ර වාසිය හොයන්නේ භාරය බෙදීම ආයාසය. භාරය 600යි. 600යි ආයාසය 200යි. එහෙම යොදලා
අපිට පිළිතුර ගන්න පුළුවන් සමීකරණය ලියන්න පුතේ යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. එතකොට ලැබෙනවා 3යි කියලා. එහෙනම් යාන්ත්‍ර වාසිය 3යි. ඊළඟට ආනත තලයේ ප්‍රවේග අනුපාතය Tamanට හොයන්න පුළුවන් මෙන්න මේ සමීකරණ වලින්. මේ තියෙන ප්‍රවේග අනුපාතය ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. එහෙනම් මෙන්න ප්‍රවේග අනුපාතය හොයන විදිය. ආයාසයේ විස්ථාපනය කියන්නේ ඔබ දන්නවා ආයාසය ගමන් කරපු දුර. මෙන්න මේ දිගේ අපි තල්ලු කරන්න වෙනවා. ආයාසයේ විස්ථාපනය කීයද? 4 මීටර. 4 මීටර. ඒ කියන්නේ පුතේ ආනත තලයේ දිග තමයි ආයාසයේ විස්ථාපනය විදියට ගන්නෙ. භාරයේ විස්ථාපනය කියන්නේ බර එසවුණු උස. ඇත්තටම පුතේ බර එසවිලා තින්නේ මෙන්න මේ වගේ තැනක ඉඳන් ලොරියේ තට්ටුවට. ඒ කියන්නේ 1 මීටර. මේක තමයි හැමෝම වරද්ද ගන්න කොටසක්. 4 මීටර බෙදීම 1 මීටර. එතකොට පිළිතුර 4යි. එතකොට ආනත තලයේ කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන්. කාර්යක්ෂමතාවයේ සමීකරණයක් ඔන්න Tamanට හඳුනා ගන්න. යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. යාන්ත්‍ර වාසිය 3යි. කාර්යක්ෂමතාවය 4යි. ගුණ කිරීම 100%. එතකොට මෙතෙන්ට එනවා 75යි කියලා. Tamanට පෙන්නනවා. පිළිතුර ආනත තලයේ කාර්යක්ෂමතාවය 75යි. ඒ කියන්නේ පුතේ ආනත තලය රළු නිසා කාර්යක්ෂමතාවය අඩු වෙලා තියෙනවා. මේ කොටස රළු නිසා. එතකොට ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඝර්ෂණ බලයට යම්කිසි කාර්යයක් වැය වෙනවා. ඒක නිසා තමයි ආනත තලයේ කාර්යක්ෂමතාවය අඩු වුනේ. දැන් ඔයාලා තනියෙන් හොයන්න ප්‍රධාන කාර්යය හා ප්‍රතිදාන කාර්යය කොටස. මේ කොටස් දෙක Taman තනියම හොයන්න සමීකරණ ලියලා. ප්‍රධාන කාර්යය ඔයාලට මතකයි හෙව්වේ ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ප්‍රතිදාන කාර්යය හෙව්වේ භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. ඒ සමීකරණ මතක් කරගෙන Tamanට මෙන්න මේ ප්‍රශ්න දෙක Taman තනියම කරන්න. මේකේ අනිත් කොටස අනිත් එපිසෝඩ් එක මම ඊළඟ මෙතනින් ලින්ක් එක තියෙනවා එතනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේක අවසානයේ යන වෙළඳ දැන්වීමත් බලන්න. ඒ වගේම යාළුවෙක්ට ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම අපිත් එක්ක රැඳිලා ඉන්න විද්‍යාව ඉගෙන ගන්න.